මම මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ තියෙන අභිමානවත්ම සහ කීර්තිමත්ම කාර්යාලය නැත්නම් ඔෆිස් එකේ. ඒ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිතුමාගේ කාර්යාලය. හමුදාපතිතුමාව හම්බෙන්න අපිට විශේෂ හේතුවක් තිබුණා. අපිට විශේෂ ආරංචියක් හම්බුණා. ශ්‍රී ලංකා යුද හමුදාව අලුතින් වාහන මාදිලියක් නිෂ්පාදනය කරලා විදේශගත කරන්න නැත්නම් පිට රටකට යවන්න සූදානමක් තියෙනවා කියලා. මේක ඇත්තටම දැනගත යුතු කාරණාවක්. ලංකාවෙන් වාහනයක් අපනයනය කරනවා එහෙම නැත්නම් මේක මේ යුද හමුදාවෙන් නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ මේ විශේෂයෙන් ඔබට මතකයි දැන් මේ කොවිඩ් වසංගතය ආවට පස්සේ ලංකාවේ নানা ප්‍රකාර දේවල් නිර්මාණය කරන්න පටන් ගත්තා. අත හොදන සිංක් එකේ ඉඳන් මේ වගේ නව නිර්මාණ ගොන්නක ASCII තමයි ශ්‍රී ලංකා යුද හමුදාව මේ වගේ නිර්මාණයක් කරලා තින්නේ. ඒ නිසා මේ ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයා වර්තමාන ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිතුමා ශාවින්ද්‍ර සිල්වා මහත්තයා හම්බෙන්නයි අපි එතුමාගේ කාර්යාලයට ආවේ. මේක ඉතාම වටින වැඩක්. ලංකාවෙන් මෙහෙම දෙයක් කරේ කියලා අපිට හිතුනේ නැහැ. ඇත්තටම මොකද්ද මේ ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ. හමුදාවක් කිව්වම හමුදාවේ වාහන වර්ග විවිධ වාහන වර්ග තිබෙනවා. ඒ කියන්නේ සැහැල්ලු වාහන තියෙනවා, බර වාහන කියලා තියෙනවා. ඊට අමතරව තියෙනවා සන්නද්ධ රථවල් තියෙනවා. සන්නද්ධ රථත් විවිධ සන්නද්ධ රථ තියෙනවා. සමහර ප්‍රහාරක සඳහා වූ සන්නද්ධ රථ තියෙනවා. සමහර වෙලාවට හමුදාවේ බටපිරිස් රැගෙන යාමත් සමග සන්නද්ධ වෙලා තියෙන රථේ අවි තිබෙනවා. අපි මේ වෙනකොට නිෂ්පාදනය කිරීමට යෙදුනා හමුදාවෙන් වාහන සන්නද්ධ රථ වගයක්. ඒට හේතු වුණේ අපි අපගේ ශ්‍රී ලාංකික අපගේ හමුදාවන් ඉන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ විවිධ රාජ්‍යන්වල රාජකාරී යෙදී සිටිනවා. ඒ අතර විශේෂයෙන්ම මාලි රාජ්‍යයට ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ කණ්ඩායමක් ගොස් තිබෙනවා. ඉතින් ඒ මාලි රාජ්‍යයට අපි ශ්‍රී ලංකාවේ යුද හමුදා කණ්ඩායම් ගොස් තිබෙන්නේ විශේෂයෙන්ම සාමසාධක රාජකාරී වලට. ඉතින් මේ හදන වාහන යන්නේ සාමසාධක රාජකාරී වලට. මාලි රාජ්‍ය විශාල රාජ්‍යයක් හිසටම් පවතිනවා මේ අවස්ථාවේදීත්. එතකොට ඒ රටේ විවිධ ස්ථානවලට කණ්ඩායම් ගමන් කරද්දී ඒවට ආරක්ෂාව සපයන සන්නද්ධ රථ පෙළක් හෙට තමයි යුද හමුදා බටපිරිස් ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් මේකට තියෙන්න ඕනේ සන්නද්ධ වාහන තියෙන්න ඕනේ. මොකද කිලෝමීටර් දහස් ගණන් මේ කට්ටිය යනවා. ඉතින් මේවට ප්‍රහාරත් එල්ලෙනවා. අපේ මේ වෙනකොට දෙදෙනෙක් මිය ගිහිල්ලක් තිබෙනවා ඒ සන්නද්ධ රථ පෙළ වලට ගහලා. තව දෙනෙක් තුවාලෙලක් තිබෙනවා. අපි බිම්බෝම්බ වලට අහුවෙච්ච අවස්ථා තියෙනවා. බිම්බෝම්බ ගොඩාක් අහු නොවි අපගේ හමුදාවන් රැකගත් අවස්ථාවන් ගොඩක් තිබෙනවා. ඉතින් මේවට හොඳ වාහන තිබෙන්න ඕනේ. ඉතින් එක්සත් ජාතික සංවිධානයෙන් දෙනවා අපිට මෙන්න මේ වාහන තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව අපි WMS කියන වර්ගයක් පිටරටවල නිෂ්පාදන කරපු ඒවා තමයි අපි යුද්ධ කාලෙත් පාවිච්චි කරපු ඒ වාහන පෙළක් දැනට යවලා තියෙන්නේ. තමුත් අපිට තව යවන්න අඩුපාඩුවක් තිබ්බා. ඉතින් ඒ වාහනයක් වෙනවා ඇත්තටම මිලියන 40ක් ලංකාවේ සල්ලි වලින් වෙනවා. ඉතින් අපගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවක් තිබෙනවා. අපේ මේ වන විට තාමත්ම දක්ෂ නිලධාරීන් හමුදාවේ ඉන්නවා. ඉතින් මීට ඉස්සෙල්ලත් මේ යුනිබෆල්ස් කියන එක තමයි ඔබ කියන වාහනේ. යුනිබෆල් රථ අපි ඉස්සෙල්ලා ගෙනාවේ දකුණු අප්‍රිකාවෙන්. අපි ඉස්සෙල්ලාම ගෙනාවේ කියන්නේ 1980 ගණන් වල. ඊට පස්සෙත් මේවා ගෙනල්ලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවෙත් මේවා හදන්න පටන් ගත්තා. නමුත් දැන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දෙන ඒ ස්පෙસિෆිකේෂන් නැත්නම් ඒ දත්ත අනුව හැදීමක් තමයි මේ වාහනේදී කරනු ලැබෙන්නේ. ඉතින් මේකද ඒකට අනුව හදලා එපමණක් නෙමෙයි ඒ තිබ්බ යුනිබෆල්ස් වල තියෙන්නේ යන්න පුළුවන් නමුත් එයා කන්ඩිෂන් නැහැ. සීට්ස් තාමත් අමාරුයි. ඒ තරම් පහසු නැහැ. ඒ හින්දා මේ සියලුම අර WMZ එකක තියෙන දේම මේ තත්ත්වයක් හදන්න ගත්තා. මේක සාමාන්‍යයෙන් 7 දෙනෙකුත් තව රිදුරුත් එක්ක යන්න පුළුවන් ක්‍රමවේදයකට ගන්ස් දෙකුත් එක්ක. ඉතින් මේක අපේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවෝ අපේ රෙජිමේන්තුවේ ඉන්න මේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් කැමැත්ත පළ කර අපිට මේක හදන්න පුළුවන් කියලා ඒ අනුව අපි මේක හදන්න ගත්තා. අරන් පෙන්නුවන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මේක අනුමත කරා. ඒ අනුව තමයි අපි මේ වන විට අපි නිෂ්පාදනය කරලා තියෙනවා මේ ආකාරයෙන් යුනිබෆල්ස් 9ක්. ඉතින් ඉදිරි කාලෙදී මේක අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ නියුතු බටපිරිස් භාවිතා කිරීම සඳහා මේක යවනවා. මේක තමයි ප්‍රථම වතාවට ලංකාවේ යුද හමුදාවේ වාහන නිෂ්පාදනය කළා පිටරටට යවනවා විතරක් නෙමෙයි මේක යන්නේ එක්සත් ජාතීන් සංවිධානය ලේසි නෑ කට්ටිය හැම දෙයකටම කැමති වෙන්නේත් නෑ. ඉතින් අපි තාමත් මම හිතන්නේ හමුදාවක් වශයෙන් රටක් වශයෙන්
අපිට ඉතාමත් සන්තෝෂ වෙන්න පුළුවන් ආකාරයෙන් අපිට මේක අවශ්‍ය විදිහට නිෂ්පාදනය කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඔබතුමා යුද්ධෙත් හොඳට කරලා තියෙන මිනිස්සු ගැනත් දන්න රට ගැනත් හොඳට දන්න කෙනෙක්. එතකොට මේ ආකාරයේ නව නිර්මාණ ඉදිරියටත් හමුදාව තුලින් බිහි වේවි ශ්‍රී ලංකාව නිර්මාණකරණය කරා එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් නේෂන් එකක් කරා යන ගමන ආරම්භ කරන ශ්‍රී ලංකා යුද හමුදාවට ඔබතුමාගේ කාලය යටතේ තවත් මේ වගේ නිර්මාණ ඉදිරියට කිරීමට හමුදාවේ බලාපොරොත්තුවක් තිබෙනවද? අනිවාර්යෙන්ම හැම තිබෙනවා. අනිවාර්යෙන්ම කරමුයි පවතිනවා. ඉතින් අපි මේ වෙනකොටත් යම් දේවල් අපි හදාගත්තා. පසුගිය කාලේ අපි දුමු ඔය විශාරණය කිරීම සම්බන්ධයෙන් අපි හදලා බාර දුන්නා. එපමණක් නෙමෙයි ඔබ දන්න ඇති IDH රෝහලේ විශාරණය කිරීම සඳහා යම්කිසි ලයිට් මාර්ගයෙන් ඒ ආකාරයෙන් විශාරණය කරන ක්‍රමවේදයන් අපි හදලා IDH එකට බාර දීලා ඒවා දැන්ටත් වැඩ කරනවා IDH එක ඇතුලේ. මේ පැත්තෙන් ඒ කියන්නේ කොවිඩ් එක සම්බන්ධයෙන් මේ දේවල් කරා. ඊට අමතරව අපේ සංඥා රෙජිමේන්තුවත් මේ ආකාරයෙන්ම දැන් අපි කම්පියුටර්ස් හිටන් අපි ඇතුලේ iPad ඒ වගේ හිටන් හදන්න පටන් ගන්න අපි කරගෙන යනවා මේ අවස්ථාවේ. ඉතින් ඒ වගේ අපි විශාල තත්ත්වයකට යනවා අනිවාර්යයෙන්ම ඔබ දකින්න මතක ඇති. දැන් පසුගිය ප්‍රවෘත්ති වලට ගියොත් මාර්තු මාසේ ප්‍රවෘත්ති වලට ගියොත් මම කියපු අවස්ථාවන් තිබෙනවා මේ කොවිඩ් එක අවසාන වෙද්දී ලෝක සිතියේ මේ වෙනත්ම තනක් තමයි ශ්‍රී ලංකාව ගන්නෙ කියලා. ඒක මම කිව්වේ හිතන කලින්ම කිව්ව කතාවක්. ඉතින් ඒ තත්ත්වය අනිවාර්යයෙන්ම තහවුරු වෙනවා. හමුදාය පැත්තෙන් ගත්තත් එසේමයි. අපි පුළුවන් තරම් රටට බරක් නොවන විදියට. දැන් බලන්න මිලියන් 41ක මිලියන් 10 කියන්නේ විශාල අඩු මුදලකට. එපමණක් නෙමෙයි අපි තවත් ඉදිරියේදී තාම කිව්වේ නැතුණාට තවත් වාහන හදන්න තියෙනවා. අපි ඉදිරි කාලේ දෙකක් පෙන්වන්නම්. අපි තවත් වාහන වගේක් හැදෙනවා. අපි බලන්නේ අපි මේ ටැක්ස් පේයර්ස් ලගේ මනි සල්ලි වලින් වගේ ජීවත් වෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ හමුදාවක් වශයෙන් අපිට සමහර දේවල් කරන්න බෑ. සමහර දේවල් පිටරටින් ගෙන්නන්න පුළුවන්. නමුත් හැකි දෙයක් තියෙනවා. ඒක අපි කිව්වේ නොහැක්කක් නොමැත කියලා හමුදාවේ හැම වෙලෙම මේ කාල සීමාව අපි කිව්වේ ඒකයි අපිට බෑයි කියලා දෙයක් අපි දකින්නේ නැහැ. ඒකින්ද අපිට හැකිනම් අපි මේ දේවල් කරනවා. අපි ඉදිරියේදී මේ ආකාරයෙන් මම කිව්වේ එකක් තමයි තව වාහන වර්ගයක් හැදෙනවා. ඒත් එක්ක සංඥා රජුබින්තේ විශාල ඉක්විප්මන්ට් වගේක් හැදෙනවා. ඒ වගේ හදනවා අනිවාර්යයෙන්ම අභිමානවත් යුද හමුදාව කියලා වචනේ තිබුණේ අභිමානවත් යුද හමුදාව බවට පත් කිරීම සඳහා කළ යුතු හැම දෙයක්ම අනිවාර්යයෙන්ම මම හමුදාපති කාලෙදි කරනවා. දැන් හමුදාපතිතුමනි විශේෂයෙන් මේ ඔටෝවිෂන් වැඩසටහන ඇතුලේ සාමාන්‍යයෙන් මේ වගේ සුවිශේෂී වාහනයක් ගත්තාම අපි පොඩ්ඩක් ඒක හෙට මෙහෙට අරන් ගිහිල්ලා පොඩ්ඩක් එලවලා බලලා තමයි ඒ ගැන කතා කරන්නේ. අවසරයක් දෙන්න පුළුවන්ද මේ වෙලාවේ ඒ සන්නද්ධ රථපෙළ නිර්මාණය කරලා ඉවර නම් අපිට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න පොඩ්ඩක් රවුමක් හෙට මෙහෙට ගිහිල්ලා ඒක බලන්න හැකියාව තියෙනවද? කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වෙනකොට අපි ඇත්තටම ඔබතුමාලා මේ නිවුස් එක ගිහිල්ලා එද්දී අපි මේක යවන්න ලෑස්ති කරලා තියෙන්නේ සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඔබතුමාලාට පුළුවන් යන්න මේ වරායට ගිහිල්ලා එතනත් නැත්තම් සමහර මේකෙත් ඇති ඒක හදලා ඉවරෙච්ච යවනවා. ඉතින් ඒ ස්ථාන වලට ගිහිල්ලා යන්න බලන්න පහසුකම සම්පූර්ණයෙන් සපයලා දෙන්න. ඔබට දැන් මේ අවස්ථාවේම නගලා යන්න පුළුවන් ගිහිල්ලා බලන්න පුළුවන් මේ අවස්ථාවේ. බොහොම ස්තුතියි හමුදාපතිතුමනි.
ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ ලෝකයේ තියෙන ඉතාමත්ම කීර්තිමත් ආරක්ෂක අංශයක් හමුදාවක්. හේතු ගණනාවක් නිසා. එකක් සියලු දෙනාටම බෑ කියලා කියපු ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරන්න පුළුවන් වෙච්ච ලෝකේ එකම හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාව. ශ්‍රී ලංකා යුද හමුදාවේ තියෙන කීර්තිය තවත් දස්දෙස වැඩි කරන දෙයක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම් වලට ශ්‍රී ලංකාවේ යුද හමුදාව දිගින් දිගටම සම්බන්ධ වීම. ඒ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව තමන්ගේ කීර්තිය තවත් ඉදිරියට අරන් යනවා විවිධ රටවල් වලින් අවි ආයුධ අරගෙන තමන්ගේ ක්‍රියාකාරකම් වල නිරත වෙනවාට වඩා දේශීයව තමන්ම නිර්මාණය කරන යමකින් තමන්ගේ රට ජාතික ආදායමක් ලබා ගැනීම ඒ වගේම තමන්ගේ ආරක්ෂක කටයුතු මෙහෙයවීම සිදු කිරීම. ශ්‍රී ලංකා යුද හමුදාව මේ ආකාරයේ බොහොම කීර්තිමත් වැඩපිළිවෙලකට පහුගියදා දායක වුණා. ඒ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරපු යුනිබෆල් මාදිලියේ මේ සන්නද්ධ සෙබළුන් ප්‍රවාහනය කිරීමේ විශේෂ වාහන 9ක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හමුදා මෙහෙයුම් වලට යොමු කරමින්. ඒ මෙහෙයුම් සඳහා යොමු කරන වාහන ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අදාළ නෞකාවට ගොඩනැගීමේ නැත්නම් ඒට එකතු කිරීමේ වැඩසටහනටයි අප මේ එකතු වෙන්නේ කොළඹ වරාය පරිශ්‍රය අපි සිටින්නේ. මේ දකින්නා වූ වාහන 9 ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්පූර්ණ නිෂ්පාදනයක්. චැසි එක සහ එන්ජිම රියදුරු ආසනය පමණයි ඉන්දියාවෙන් ලංකාවට ලැබෙන්නේ. ඒ සියල්ලම මේ තත්ත්වයේ බෝම්බ වලට රොත්තු දෙන, වෙඩි ප්‍රහාර වලට රොත්තු දෙන රථයක් වලට පත් කිරීමේ වගකීම සම්පූර්ණයෙන් ගෞරව හිමිවන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට. අද දවසේ අපි ඔබට මේ වාහන පෙළ සම්බන්ධව සහ මේ මහා පරිවර්තනය, ඒ කියන්නේ සාමාන්‍ය ඉන්දියාවෙන් ගෙනල්න ට්‍රක් රථයක් 4-wheel drive තියෙන මේක මෙවන් ආරක්ෂිත රථයක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදාළ ආරක්ෂක අංශයේ නිලධාරීන් සමගින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පරිවර්තනය ලොකු භාරදූර වැඩක්. ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික බලකායේ ඉංජිනේරු බලකායේ නිලධාරී මහත්තුරු තමයි රෝද 4ක් සහ චැසියක් සමග ඩ්‍රයිවිං සීට් එක විතරක් එන මේ කොටස මේ වගේ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාර හෝ බෝම්බ ප්‍රහාර මැද්දේ ගමන් කරන්න පුළුවන් ආරක්ෂිත රථයක් වකට පත් කරන්නේ. මේ ඉන්නේ ඒ නිලධාරී මණ්ඩලයේ කීප දෙනෙක්. විශේෂයෙන්ම එහි අධ්‍යක්ෂකතුමා බ්‍රිගේඩියර් ඉන්දු සමරගොන් මහත්මයා, මේ වාහනය ලංකාවට එන චැසි තත්ත්වයේ ඉඳන් එකක් කන්වර්ට් කරන්න කොයිතරම් කාලයක් ගත වෙනවද සාමාන්‍යයෙන්? සම්පූර්ණයෙන් අපිට කණ්ඩායම් හැටි, මොකද ප්‍රොඩක්ෂන් එකක් හැටියට යන විදිහ කණ්ඩායම් හැටි අපි කණ්ඩායම් වෙන් කරලා කරන්නේ. අපිට මාසක් අතර කාලය සීමාවකදී එක වාහනයක් අපිට එළියට ගන්න පුළුවන්. ප්‍රධාන වර්ක්ෂොප්ස් කොහෙද කරන්නේ මේ? අපේ තියෙනවා ප්‍රධාන මූලික වැඩපළවල් දෙකක් තියෙනවා යුද හමුදාවේ. ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බලකායට ඇති. එකක් තියෙනවා කටුපැත්ත. අනිත් එක තමයි උඩවලව. හරි. ඒ දෙකේම අපේ ප්‍රොඩක්ෂන් ලයින් විදිහට තමයි කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ වාහනයක් එක්ක සම්පූර්ණයෙන් උඩවලවේ හැදෙනවද නැත්නම් කටුපැද්දේ හැදෙනවද? සමහරක් කොටස් අපේ මේක වාහනයක් ගත්තාම මේකේ තියෙන කොටස් කීපයක්. මේකේ වෙදින වදින කුටිය වෙනම හදන්න පුළුවන්. මේ මොඩල් මේ වර්ගයේ හදලා තියෙන රිදුරාගේ කුටිය වෙනම තියෙන්නේ. ගමන් කර අනිත් බටපිරිස් වල කුටිය හදලා තියෙන වෙනම. අතර අපි ඒ වර්ක්ෂොප් වල ඒ කොටස් වෙනම හදන්න පුළුවන්. කරලා ඒ කියන්නේ මේකෙන් තේරුම් ගන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ වැඩිම දුරකින් තියෙන වැඩිම දිගක තියෙන ප්‍රොඩක්ෂන් ලයින් අප් එක තියෙන්නේ මේ රටේද කියලා හිතන්න පුළුවන්. මොකද උඩවල එක කොටසක් නිෂ්පාදනය කරලා ඉතුරු ටික සම්පූර්ණ කරන්නට කඩුබැද්දට අරන් යනවා කියන එක. දැන් මේකේ ආරක්ෂිත තත්ත්වය ගැන අපිට පැහැදිලි කිරීමක් කරන්න. ඒ කියන්නේ මේක අපිට නිකම් මෙහෙම තහඩු ගැහුවයි කියලා මේ වාහනේ ආරක්ෂිත වාහනයක් වෙන්නේ නැහැනේ. ඒතකොට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දැන් අප දන්නවා 1987 තමයි ලංකාවට මුලින්ම මේ මාදිලියේ වාහනයක් ගෙනෙන්නේ බෆල් නමින් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරපු සෙබළුන් ප්‍රවාහනය කිරීමේ වාහනයක්. නමුත් ඉන් අනතුරු අපි වාහන ගෙන්නුවේ නැහැ ඒ ජාතිය ඒවා. අපි ශ්‍රී ලංකාවෙම නිෂ්පාදනය කරන්න කටයුතු කරා බෆල්, යුනිබෆල් ආදී වශයෙන් නම් ගණනාවකින්. දැන් මේකේ මොකද්ද මාදිලිය? මේක වෙයිලා යුනිබෆල් මාක් 2 එකේ ඉම්ප්‍රොයිස් වර්ෂන් එකක්. ඒ කියන්නේ වැඩි දියුණු කිරීමක් කරලා තියෙන්නේ. අතරම මේ වර්ෂන් එක අපි වැඩි දියුණු කරන්න උනේ එක්සත් ජාතීන්ක සංවිධානයේ බටපිරිස් සඳහා එක්සත් ජාතීන්ක සංවිධානයේ නියෝජිත පැමිණිලා මේ වාහනේ පරීක්ෂා කරලා මේ වාහනේට අවශ්‍ය කරන අංග උපාංග ගැන පැහැදිලි කිරීමක් කරාට පස්සේ අපි කියන
පිරිවිතරයන්ට නැත්නම් ටෙක්නිකල් ස්පෙසිෆිකේෂන් තියෙන පිරිවිතරයන්ට අවශ්‍ය කරන විදිහට මේ සතේ නිර්මාණය කරලා අනුමැතිය ලබා ගත්තා. වාහනේ බලනකොට මේකේ මේක තමයි සාමාන්‍යයෙන් සෙබළුන් ප්‍රවාහනය කරන කොටස. මේ සෙබළුන් ප්‍රවාහනය කරන කොටස පතුල මේ බෝට්ටුවක පතුල වගේ මෙහෙම V shape එකකට හදලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් බස් එක, ලොරි එක, කාර් එකක තියෙන ෆ්ලෝ බෝඩ් එකේ ඩිසයින් එක නෙවෙයි. ඇයි මෙහෙම තියෙන? ඇතුලේ මිනිස්සුන් අමාරු නැද්ද එතකොට? මේකේ අපිට අවශ්‍ය වෙනවා සෙබළුන් ගමන් කරනකොට සෙබළුන්ගේ පහසුව තියාගෙන මොකද යුද පිටේ ගමන් කරනකොට සෙබලාට අවශ්‍ය වෙනවා තමුගේ මානසික ඒකාග්‍රතාවයත් තියාගෙන කටයුතු කරන්න. ඉතින් ඒ අවශ්‍යතාවයත් රැකගෙන පළමු අවශ්‍යතාවය තමයි මේක යුද පිටියක ඉස්සරහාම සෙබළුකට දබා දෙන්න ඕන ආරක්ෂාව ලබා දීම තමයි කරන්නේ. එතකොට මේ ආරක්ෂාව වැඩි දියුණු කරන්න තමයි මේ වෙඩිනවාදින තහඩු නැත්නම් ආම ප්ලේට් කියලා අපි කියන්නේ යොදාගෙන තියෙන්නේ. හරි. ඉතින් මේ ආම ප්ලේට් එකක් පසාරු කරගෙන යාමේ හැකියාව නැහැ. මොකද මේ වාහනය අපි දල වශයෙන් මම ඇහුවොත් මේකේ ආම ප්ලේට් එකේ ඝනකම මෙන්න මේ තහඩුවේ ඝනකමද මේකේ ආම ප්ලේට් එකේ ඝනකම නැත්නම් මීටර් දෙකද? සාමාන්‍යයෙන් ආම ප්ලේට් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩියක නැත්නම් අඟලක යකඩයක් ඒක කම්ප්‍රෙස් වුණාට පස්සේ ඒක ගන්න මේ thickness එක තමයි ඒක දැන් මේක පසාරු කරගෙන යන්නේ නැහැ. ඒ ආම ප්ලේට් වලත් ප්‍රභේද තියෙනවා. හරි. ඉතින් මේක තියෙන්නේ අවශ්‍ය කරන එක ස්ටෑන්ඩඩ් එකට ගත්ත ආම ප්ලේට් එකක්. ඒතර ඔබතුමා ඇහුවා මේකේ ඇයි මේ වගේ හැඩයක් අරන් තියෙන්නේ? V shape එකකට තියෙන්නේ. අනිවාර්යෙන් මේක අපි අවශ්‍යතාවය තියෙන්නේ ගොඩක් වෙලාට මේ යුද බිමේ වෙන්නේ ලෑන්ඩ් මයින්ස් වල. කියන්නේ අපි ඒවට කියනවා මේ ඇන්ටි මයින්ස් කියලා. වාහන සඳහා විශේෂයෙන්ම වාහන සඳහා කරන මේ සතුරන් විසින් අටවන තියෙනවා බිම් බෝම්බ. ඒ බිම් බෝම්බ එකදී මේක ඇතුලේ ගමන් කරන සෙබළුන්ට නැත්නම් බඩපිරිස් වලට හානියක් නොවන අයරින් මේකේ කෑලි කොටස් වලට එක්කෝ මේ කොට මේ ඕන වෙලාවෙ බ්ලාස්ට් එකක් නැත්නම් විපරායාමකදී වෙන්නේ මේ වාහනය ඊට ඔසවන එක. ඒ ඔසවනකොට මේකේ තෙරපුම නැත්නම් බෝම්බයක් කොනකොට දැකලා ඇති ලොකු වලක් හැරෙනවා. ඒ වගේම ඒකෙන් එන බලය බෙදලා යන්න තමයි තියෙන්නේ. ඒ බලය බෙදලා යෑමේදී අපි වැඩි දිහඩයක් අපි පාවිච්චි කරාම ඒ ඇතුලේ ඉන්න අයට ඒ බලය එළියට යනවා. හරි. අපි අර හානියක් වෙන්නේ නැහැ. ඔව් අර මොකක් හරි මිරිකනකොට දෙපැත්තෙන් හිල් දෙයක් විදලා පිරිකුවාම මේ දෙපැත්තෙන් ප්‍රෙෂර් එක රිලීස් වෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රබර් ටයර් ආරෝ මේවා තියෙනවා, මේ එළිය තව කෑලි ගොඩක් තියෙනවා. ඒවා තියෙද්දි මේක විතරක් පරිස්සම් වුණාම හරියද වාහනේ නෑ. ඇත්තටම මේකේ පර්පස් එක වෙන්නේ ඒ ප්‍රහාරයෙන්, ඒ පිපිරීමෙන් ඇතුලේ ගමන් කරන ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ පර්සනල් කියන්නේ ඔවුන්ට ලබා දීලා තියෙන කිනියවි වලින් ඔවුන්ට පුළුවන් තමන්ගේ ජීවිතේ බ්ලාස්ට් එකෙන් බේරුණාට පස්සේ ඉතුරු ආරක්ෂාවන් සම්පාදනය කරගන්න. තෙල් ටැංකිය පවා ආම ප්ලේට් එකකින් වහලා තියෙනවා. හරි. එතකොට දැන් මේකේ සෙබළුන්ට නගින්න ඉඩක් මේ මෙතන දොරක් හොයාගන්න නැහැ. සෙබළුන් කොහෙන්ද අපි වාහනේ කොට කරගන්නේ? මේ සෙබලෙකුට පුහුණු කරලා තියෙන්නේ ඕනම තැනකින් මේ වාහනේ අර සාමාන්‍ය එම්බසින් දිබසින් වාහනේ නැගීම සහ බැසීම කියලා ඒක ඩ්‍රිල් එකක්. ඒකත් පුහුණුවක්. හරි. ඒක පුහුණු කරලා තියෙන්නේ. මේ වාහනේ තමුන්ගේ හදිසි අවස්ථාවේ ඕන තැනකින්. දැන් මෙතන ඉනිමකක් තිබ්බට දොරක් නැහැ මම මේ බලන්නේ. නෑ. නමුත් උඩ තියෙනවා හැච් දෙකක්. මේක විශේෂත්වය තියෙන්නේ මේකේ සෙබළුන් දෙන්නෙකුට උඩ තියෙනවා නිරීක්ෂණ කපළු දෙකක් තියෙනවා. අවි දෙකක් සවි කරනවා මේකේ. ඉදිරිය සහ පසුපස. හරි. මේක ඇත්තටම 360ක්. හරි. ආවරණය වෙන පරිදි මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ඉස්සරහින් 180 පිටිපස්සෙන් 180 විදිහට වගේ. හරි. අපිට ගමන් කරන්න තියෙන්නේ වැලි සහිත එහෙම නැත්නම් කාන්තාර බිම් වල. ඔව්. එතකොට කාන්තාර බිම් වල යනකොට ඊළඟට ප්‍රධාන අවශ්‍යතාවය වෙන්නේ මේ ගමන් කරන පිරිසකගේ සුව පහසුව කොහොමද කියලා. අපේ කොල්ලෝ නැත්නම් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් සෙබළුන් තමයි මේකේ ගමන් කරන්නේ. එතකොට අවන් එකක දාලා යනවා වගේ උන්ව ගමන් කරන්න බෑ. ඒ නිසා මේ වතාවේ අපේ බ්‍රිගේඩියලා ඇතුළේ කණ්ඩායම තවත් දුර හිතලා තියෙනවා. මේකට වායු සමනය කිරීම නැත්නම් එයාර් කන්ඩිෂන් ෆැසිලිටි එක එකතු කරලා තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තියෙන පළවෙනි APC එකද නැත්නම් මේ APV එකද මේ ආකාරයෙන් වායු සමනය පහසුකම් අපි වායු සමනය කරා. අපි ඇත්තටම අපේ තිබිච්ච 30 වසරක අපේ තිබිච්ච විසුණු යසමේදී අපි මේ රථවලින්ම අපි ඇම්බියුලන්ස් සමහරක් වෙලාවට අපේ තුවාලච්ච සෙබළු රැගෙන යනකොට ඒ රැගෙන එන රථවලට පවා ප්‍රහාර එන්න උනා. ඉතින් උන් ආරක්ෂා කරගන්න අපි මෙවැනි රථ ඇම්බියුලන්ස් රථය එහෙම නැත්නම් ගිලන් රථ හැටියටත් පරිවර්තන කරා. ඒ වගේ රථවලට අපි පාවිච්චි කරා වායු සමීකරණ. හරි. ඒ වගේම මේ වතාවේ ශ්‍රී ලංකා යුද හමුදාව R&D නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් තවත් පියවර ගණනාවක් ඉස්සරහට ගිහලා අපූර්ව වාසනයක් හඳුන්වා දීලා තියෙනවා. එන්න මගෙත් එක බ්‍රිගේඩියර් ඔබ ඒක පෙන්නලා මට විස්තර කතා කරන්න තමයි හොඳ.
දැන් සාමාන්‍ය ආසනයක් පාවිච්චි කරනවා වෙනුවට ඇයි මේ ආකාරයෙන් විශේෂ ආසනයක් පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ? වාහනයට වෙන අලාභහානි ගැන නෙවෙයි මෙතනදී මේ අපේ ආරක්ෂක අංශ නිලධාරි මහතුරුන් හිතන්නේ මේ වාහනයට මොන වුණත් ඇතුලේ ගමන් කරන සෙබලාගේ ජීවිතයයි වටින්නේ. සෙබලාගේ ජීවිතය රිප්ලේස් කරන්න බෑ තහඩු කෑල්ලක් ගහලා. ඒ නිසා සෙබලාගේ ජීවිතය බේරගන්න ඔවුන් ලංකාවේ ඩිසයින් කරනවා සුවිශේෂී ආසනයක්. බ්‍රිගේඩියර් මේ ගැන අපිට කියන්නකෝ. ඔව්. සවුත් ආෆ්‍රිකන් බෆල් එකේවත් මෙවැනි දෙයක් අපිට හඳුන්වලා දීලා තිබ්බේ නැහැ. ඒකේ තිබ්බෙත් උඩ මේ පැත්තේ තියෙන රබර් නිකන් සීට් එකක් පමණයි තිබ්බේ. හරි. බංකෝක යනවා වගේ. බංකෝක යනවා වගේ. ඉතින් පසු කාලීනව අපි මේක ඇත්තට මේක අපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ අපේ නිර්මාණයක්. අපි කල්පනා කරා සෙබලාගේ නිකම්ම බ්ලාස්ට් එකකට අහුවනාම මේක මුළු මේ පෙට්ටියම ගැලිලා විසිරෙනවා. සමහරක් වෙලාවට බ්ලාස්ට් එකේදී මේක යන උඩ ප්‍රමාණය උස ප්‍රමාණය අපිට කියන්න අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍ය මීටර 20ක් 25ක් ඊටත් වඩා ප්‍රමාණයක් උඩ යන්න පුළුවන්. ඒ බිම තියෙන එක්ස්ප්ලෝසිව් වල තියෙන ප්‍රමාණය අනුව. එක්ස්ප්ලෝසිව් ප්‍රමාණය අනුව තමයි බ්ලාස්ට් එකේ ඉෆෙක්ට් එක වැඩි වෙන්නේ. අපි මේක ඇත්තට මේක හදලා පරීක්ෂා කරා සන්තිරිමලි ප්‍රදේශයට අරන් ගිහිල්ලා මේකේ ඩමි වාඩි කරවලා ඒ සේරම ටෙස්ට් කරලා තමයි මේ තත්ත්වයට වැඩි දියුණු කරේ. හරි. අපිට වාඩිලා බලමුද? දැන් සාමාන්‍ය ආසනයක වාඩි වුණාම ආසනය එතනමයි. නමුත් මේ ආසනයේ වාඩිනාම මේකේ තියෙනවා කුෂන් ඉෆෙක්ට් එකක් තියෙනවා. මේ කුෂන් ඉෆෙක්ට් එකේ වාසිය වෙන්නේ යම්කිසි අවස්ථාවක බ්ලාස්ට් එකක් වුණොත් මගේ කොන්දට සිද්ධ වෙන්න පුළුවන් ඩැමේජ් එක. දැන් මෙතන ආසන පටිපාව මේ ආසන වල සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ සීට් බෙල්ට් වලින් පවා ආරක්ෂාව කරලා තියෙන්නේ සෙබලාගේ ආරක්ෂාව අංක 1. ඒ වගේම මේ ප්‍රථම වතාවට තමයි මම හිතන්නේ මෙහෙම සුව පහසු රථයක් ලැබෙන්නේ සාමාන්‍ය සෙබළුන්ගේ ගමන් බිමන් සඳහා. ඒ කියන්නේ යුද්ධ කටයුතු වලට යන ගමන් බිමන් සඳහා. ඔබ කලින් කිව්වා ඇම්බියුලන්ස් වලට වගේ පාවිච්චි කරලා තිබුණා කියලා. දැන් මේකේ සාමාන්‍ය සෙබළුන් කී දෙනෙක් ප්‍රවාහනය කරන්න පුළුවන් දෙක අවස්ථාව? මේක යන්න පුළුවන් 7 දෙනෙක් ඉන්නවා. රේදොරත් සමග 8 දෙනෙක් යන්න පුළුවන්. හරි. එතකොට මේ 8 දෙනාට කිනියාවි Tamanගේ කිනියාවි රාජකාරී කිනියාවිය යන වෙනම දැන් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම සංනිවේදන උපකරණ පවා තියෙනවා. ඒ කියන්නේ මේ වාහන ටික සමග සහ බේස් ස්ටේෂන් අනිවාර්යයෙන්ම බේස් ස්ටේෂන් සහ ඒ කොන්වොයි එකක් යනවා නම් ඒ වාහන රැළියේ අනිත් වාහනත් සමග තමන්ගේ සම්බන්ධතාවය තබා ගන්න ඕනේ. ඒකින්ද විශේෂයෙන්ම සකස් කරපේම සංඥා පද්ධතියක් තියෙනවා. ඒතර මේ සීට් එක නිර්මාණය කරලා ඩිසයින් කරලා කටුබැද්ද විශ්වවිද්‍යාලයත් සමග අපි මේක විශාල පරීක්ෂණ ගොඩක් කරා. ඒ පරීක්ෂණ ගොඩක් කරලා තමයි මේ සීට් එක නිෂ්පාදනය කරේ. කොම්පැනි විදිහේ තියෙන අපේ මූලික වැඩබලක්. ඒ මූලික වැඩබල තුල මේ සීට් අපි නිෂ්පාදනය කරා. දරන්න පුළුවන් මුදලකට ඒ අවශ්‍යතාවය මේ. මේ සඳහා මම හිතන්නේ පේටන්ට් බලපත්‍රයක් පවා ලබා ගන්න යොමු වෙනවා නම් මොකද මේක අපිට අපනයනය කරන්න පුළුවන් මේ සමහර රටවලට මේ තාක්ෂණය. ඇත්තට අපි හිතන්නේ අපිට හොඳ මහඟු අවස්ථාවක්. මොකද අපි මේ වාහනේ යන්නේ එක්සත් ජාතික සංවිධානයේ රාජකාරී වලට එක්සත් UN එකේ. එතකොට මේ වාහනේ පාවිච්චි කරනකොට යූස් කරනකොට මේ දකින්න පුළුවන් මේකේ තියෙන වැදගත්කම. ඉතින් අතන මේවා 1984 තමයි අපේ දෙයක් යුද හමුදාව ඉස්සෙල්ලා මේ වගේ රථයක් අපි ආරම්භ කරේ. හරි. ආරම්භ කළා ඒකේ එක අධියරයන් ආවා. ඒ අධියරයන් වලින් අපි ඉස්සරහට ඇවිල්ලා ඒ වගේ තියෙන අඩුපාඩු හදාගෙන වැඩි දියුණු කිරීම කළා. අපේ මේකේ මාදිලි ගොඩක් ආවා. මේ තමයි අපි UN එකට දැන් නවතෙන්ම හදලා දුන්න මාදිලිය. දැන් මේකේ ආසන පටි තියෙනවා කියලා කිව්වට මම ඒක දාගත්තේ නැහැ. ඇත්තටම බලනකොට මේ රේසින් කාර් එක තියෙනා වගේ පොයින්ට්ස් 5ක විතර සම්බන්ධයක් තියෙන ආසන පටියක් ආයි මොන බ්ලාස්ට් එක ආවත් ඔබ වාසනෙන් නම් විසි වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාව ඒ තරම් සෙබලාගේ ආරක්ෂාව ගැන හිතලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් බ්‍රිගේඩියර් මෙතන තියෙන හැච් එකක්. අපි මේ හැච් එකට මොකද්ද තියෙන ප්‍රයෝජන කියලා පොඩ්ඩක් බලමු. ඔව්. හැච් එකක අවශ්‍යතාවය වෙන්නේ ගොඩක් වෙලාවට මේ වාහනයක් යනකොට යුද පිටියේ හෝ ගමන් මාර්ගයක යුද සතුරු ඕදුරු තියෙන ප්‍රදේශයේ ගමන් කරනකොට අපිට වෙනවා වාහන ඇතුළේම ඉඳලා එළියට බහින්න නැතුව මොකද සමහරක් ඊට බැස්සොත් අපිව සතුරාගේ වෙඩි ප්‍රහාරයකට නැත්තම් දුරින් ඉඳලා වෙඩි තියෙන ස්නයිපර් ප්‍රහාරයකට වගේ අපිට භාජනය වෙන්න වෙනවා. ඒ වගේ වෙලාවක සෙබලාගේ ආරක්ෂාව තියාගෙන මොකද මේ වගේ වාහනයක අවශ්‍යතාවය තියෙන සෙබලාට ජීවිත ආරක්ෂාව හානිය අවම කිරීම තමයි AP රථයක් භාවිත කරන්නේ. අපිට පුළුවන් මේ හැච් එක ඇරලා එතනින් එළිය බලලා නිරීක්ෂණය කරන්න අවශ්‍යතාවයක් වුණොත් ඒ ස්ථානය අපට භූමිය නිරීක්ෂණය කරන්න. මේක වාඩි වෙන්න පුළුවන්. ඒකට හිටගෙන ඉන්න පුළුවන් ඕන විදිහකට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ස්ථානයේ ඉඳලා. ඒ වගේම මෙතන තුවක්කුවක් සවි කිරීමේ හැකියාවක් තියෙනවා. ගිනිඅවියක් සවි කරන්න පුළුවන්. ඒ ගිනිඅවියෙන් එතන ඉඳලා තමන්ගේ ආරක්ෂාව රථපෙළේ ආරක්ෂාව සහ බට පිරිසල ආරක්ෂාව තහවුරු කරගන්න හැකියාව තියෙනවා.
හොඳයි. මේ ආකාරයේ ඉතාමත්ම ආරක්ෂිත රථයක් නිර්මාණය කරලා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව මාලි රාජ්‍යයේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කටයුතු වල නිරත වන ශ්‍රී ලංකා හමුදාව සඳහා. මේ රථයේ තියෙන සුවිශේෂී තත්ත්වයන් තමයි මේ ආකාරයෙන් අපි රියදුරු ආසනයේ පැත්තට ගිහිල්ලා තව විස්තර ටිකක් කතා කරමු. දැන් ඉන්දියාවේ අශෝක් ලේලන් සමාගමෙන් තමයි මේ වාහනේ චැසිය සහ මූලික උපකරණ පත්තු දෙන්න ලැබෙන්නේ. ඉන්න අනතුරුව මෙහෙට ගෙනලා කරන මූලික මොඩිෆිකේෂන්ස් මොනවද? ඒ කියන්නේ සස්පෙන්ෂන් වලට මොනවා හරි ඇඩ් කරනවද? මොකද මේ වාහනේ සාමාන්‍යයෙන් දල බර කොච්චරක් විතර නැත්තම්? ටොන් 9ක් වෙනවා. ටොන් 9ක් කියන්නේ සාමාන්‍ය මේ චැසිය කරන මේ දුණු කොළ වලට රුතු දෙනවට වඩා වැඩි බරක්. වැඩි බරක්. එතකොට ඒ බරට සරලන්න සස්පෙන්ෂන් මොඩිෆිකේෂන් එකක් සස්පෙන්ෂන් මොඩිෆිකේෂන් එක කරන්න වෙලා තියෙනවා. මොකද මේක හැම වෙලේම මේ බර ස්ටැටික් එක කියන්නේ හැම වෙලේම මේ බර රඳාපවතිනවා. ඒකින්ද මේ දුණු වලට වැඩිපුර දුණු කොළ යොදලා ඒ බර රඳාපවතින්න සහ ගමන් කිරීම අපි සාමාන්‍ය වාහනයක සස්පෙන්ෂන් කියන එක ඉතාම වැදගත් වෙනවා ගමන් කරන පුද්ගලයන් නිසා වාහනේ අනිකුත් පද්ධතින් වලට සහාය ලබා දෙන්න. ඒකින්ද මේ සියලුම දේවල් අතුලත් වෙන පරිදි තමයි සස්පෙන්ෂන් පද්ධතිය අපි නියම කරලා තියෙන්නේ. හරි. ඒ වගේම මේ පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ තමයි එයාර් කන්ඩිෂන් පද්ධති දෙක. මේ එයාර් කන්ඩිෂන් පද්ධති දෙකෙන් තමයි වාහනයට අවශ්‍ය වෙන සිසිලන කටයුතු සම්පූර්ණයෙන් කරලා දෙන්නේ. ඒ වගේම බ්‍රිගේඩ් මේකේ එන්ජින් එක ගැන අපිට පොඩි විස්තරයක් කියන්න. අශෝක් ලේලන් කියන්නේ ලංකාවේ බොහෝ දෙනා දන්නා වාහන මාදිලියක්. ඒතකොට මේකේ එන්ජින් එකක් කොයි ආකාරයකද? අපි ටාටා සහ අශෝක් ලේලන් කියන ඒ වර්ග දෙකම උපයෝග කරගෙන අපි මේ වාහන නිෂ්පාදනය කරා. මේක මේ මාදිලියට අපි යොදාගෙන තියෙන්නේ අශෝක් ලේලන් එන්ජින් එකක්. අශෝක් ලේලන් හීනෝ පවර් කියන 16 එන්ජින් එකක් තමයි අරන් තියෙන්නේ. මේකේ හෝස් පවර් 180ක් ධාරිතාවයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් එක ෆුල් ටැංක් එකකින් මේක කොයිද? මොකද මේක කොහොම දුර දුවන්න පාවිච්චි කරලා තියෙනවා. අපි මේ ටැංකියට ලීටර් 200ක් යොදන්න පුළුවන් එකවර. හරි. ප්‍රමාණයක් තියෙනවා. හරි. ඊළඟට මේ හැමතැනම පාවිච්චි කරලා තියෙන වීදුරු. කෙනෙක් අහන්න පුළුවන් මේ වීදුරු පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? මේ වීදුරුවක් පාවිච්චි කරාම වෙඩි වදීවි නේද කියලා. එන්න ඔබට ඒ රහස පෙන්වන්න. මේ දොරේ මේ වීදුරුව සවි කරලා තියෙන මෙන්න මේ කොටස. අඟල් 3ක විතර අඟල් 3ක 4ක විතර ඝනකම සහිත මෙන්න මේ කොටස. මෙන්න මෙච්චරක ඝනකමක් සහිත ඊට ඉතාමත්ම ආසන්න ප්‍රමාණයක වීදුරුවක් පාවිච්චි කරලා තියෙනවා. මේ වීදුරුව වෙඩි නොවදිනා වූ මේ වීදුරුව තමයි වටේ පාර්ශ්ව තුනටම නැත්නම් පැති තුනටම යොමු කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එන්න බෑ, තහඩුවෙන් වීදුරුනුත් එන්න බෑ. මේ වීදුරු ලංකාවේ නිෂ්පාදනය කිරීමක්ද නැත්නම් මේවා විශේෂයෙන් ගෙන්නීමක්ද? අතර මූලිකව ඉස්සරම අපි මේවා නිෂ්පාදනය කරනකොට අපි විදේශයේ මේවා ආනයනය කරා. අපිට කියන්න සතුටුයි මේ ගොඩක් වීදුරු දැන් අපි ලංකාවේ ප්‍රමුඛ පෙළේ වීදුරු සපයන්නන් ආයතන තියෙනවා. ඒ ආයතන වලින් අපි ලංකාවේ මේවා නිෂ්පාදනය කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව් ඒක මම හිතන්නේ ඉතාමත්ම සතුටුදායක ආරංචියක් මක්නිසාද මේ වාහනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකකරණය කරන්න ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ නිලධාරී මහතුරුන් දිගින් දිගටම කටයුතු කරලා තියෙනවා. ඊළඟට මට කියන්න මේකේ ගමන් කරන කෙනෙකුට තියෙන ආරක්ෂාව. කෙනෙක් අහන්න පුළුවන් ලෝකේ තියෙන ලොකුම ක්ලේමෝ එක මෙතන ගෙනල්ලා පත්තු කරත් මේකට කරදරයක් වෙන්නේ නැද්ද කියලා. අපි එහෙම නොගිහින් සාමාන්‍ය කියමු දැන් විශේෂයෙන් ත්‍රස්තවාදී සංවිධානයක් අතේ තියෙන ගිනියවිනේ. ඒක T56 AK47 වගේ ගිනියවියක් වෙන්න පුළුවන්. එහෙම ගිනියවියකින් මේකේ ගමන් කරන කෙනෙකුට හානියක් කරන්න පුළුවන්. ඇත්තටම මේක අපි මම ඉස්සෙල්ලත් මතක් කරා මේක අපි තන්තිරිමලේ ප්‍රදේශය අනුරාධපුර තන්තිරිමලේ ප්‍රදේශය අරන් ගිහිල්ලා කිලෝ 10ක පමණ වෙඩි බෙහෙත් ප්‍රමාණයක් යොදලා මේකට අපි ඩමි නැත්තම් අර ආදර්ශක සෙබළු වගේ යොදලා මේක අපි ටෙස්ට් කරලා බලුවා. ඒ ටෙස්ට් එකේදී අපිට පැහැදිලි වෙච්ච එකක් තමයි ඒ ආදර්ශක සෙබළු යොදලා තිබිච්ච ඒවට හානියක් විශාල හානියක් වෙලා තිබෙන්නේ නැහැ. ඒ වගේම දැන් බුලට් ප්‍රූෆ් ග්ලාස් වගේම මේ ආම ප්ලේට් කියන එක අපි යොදාගන්නේ මේක පසාරු කරගෙන යන්න බෑ. දන්නේ නැති අපි පාවිච්චි කරන අවිවල පතරුම් වල ප්‍රමාණයක් තියෙන. ඒ ප්‍රමාණයන් අනුව මේ තහඩුව පසාරු කරගෙන යීමේ යාම ඒ කියන්නේ අපි යොදන වෙදබේත් ප්‍රමාණය සහ ඒ බුලට් එකේ විශාලත්වය අනුව තමයි ඒකේ පවර් එක නැත්තම් වෙලෙන්නේ. යුද රහසක් නෙවෙයි නම් නිකන් කියන්න පුළුවන් ද අඟල් කීයක සෙන්ටිමීටර් කීයක තහඩුවක්ද පාවිච්චි කරලා තියෙන කියලා. යුද රහසක් නෙවෙයි නම්. ඒක යුද තමයි. මොකද මේ ආම ප්ලේට් කියන එක මේ කමර්ෂියල් යූස් වල පාවිච්චි කරනවා. අතරම මේ දැන් අපි ඉන්න බැලුවම මේ නැව් සියලුම නැව් තියෙනවනේ. මේ නැව් වලට ගොඩක් වෙලාට මැරෙන්නේ නැත්තම් නාවික අවශ්‍යතාවයන් ගොඩක් යොදාගන්නේ මේ ආම ප්ලේට් එක. මොකද ඒක තමයි මුහුදු කාදනයට එහෙම ගොඩක් වෙලාට බලපාන්නේ. ඉතින් මේකේ අපි මේකට යොදාගෙන තියෙන්නේ අපි ටෙස්ට් කර අපේ අවශ්‍යතාවය තියෙනවනේ. ඒ අවශ්‍යතාවයේ බර
අපිට රදා පවත ගන්න ඕන ප්‍රමාණයට මේ ප්ලේට් අපි අරගෙන අපි මේවා ටෙස්ට් ෆයර් කරලා ඒ ටෙස්ට් ෆයරින් වලින් පස්සේ තමයි තීරණය කළේ මොකද්ද මේකට බෙදා ගන්න ඕනේ තහඩුව කියලා. ඒ අනුව තමයි මේ බර සහ වේට් එක අනුව අපේ ඩිසයින් එක. මොකද මේ ඩිසයින් එක මොකද යම් කිසි නිර්මාණයක් කරන එක අපි ඩිසයින් එක කරන්න ඕනේ. ඒ සැකිල්ලක් හදන්න. ඒ නිර්මාණයට අවශ්‍ය කරන විදිහට තමයි තහඩුව අපි බෙදාගෙන තියෙන්නේ. බ්‍රිගේඩියර් බොහොම ස්තුතියි ඔබට. දැන් මේ ඔබ තමයි මේ වාහනේ හදලා දෙන්නේ. ඔබලාගේ නිලධාරී මණ්ඩලය තමයි මේක හදලා දෙන්නේ. ඉන්න අනතුරුව මේක යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවත් එක්ක තියෙන සම්බන්ධය කොයි වගේද කියලා අපි තවත් සුවිශේෂී පුද්ගලෙක් ඉන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවේ. අපි එතුමා හම්බෙලා ගැන කතා කරමු. කෙනෙකුට තමන්ට හිතෙච්ච පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාහනයක් යොමු කරන්න පිරිස් බලය යොමු කරන්න බෑ. ඒ සම්බන්ධයෙන් පිළිගත් රටක පිළිගත් හමුදාවක කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ඒ පිළිගත් හමුදාව සමග සම්බන්ධීකරණය කිරීමේදී දක්ෂ නිලධාරී මහතුරුත් එතන ඉන්න ඕන. මේ සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ පවා මේ වාහන මේ බටපිරිස් මේ සියල්ල යොමු කිරීමේ හැකියාව තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම් වලට. මේ සම්බන්ධයෙන් වගකීම් පුද්ගලයා තමයි විදේශ කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජය වනසිංහ මහත්මයා. මේ ජෙනරාල්තුමා අයිබෝවන්. මේ වාහන යොමු කිරීම නිකන් කාට හරි හිතුනොත් එහෙම නිකම්ම කරන්න පුළුවන් දෙයක්ද? නිකන් චීනෙට හිතුනොත් ඉන්දියාවට හිතුනොත් අපිටත් දෙන්න ඕනේ කියලා එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඒකට හේතුව තමයි අපි මේවා ඒ රටවල් වලට අරින්න ඉස්සෙල්ලා එහි තියෙන සංග්‍රාමික කටයුතු සඳහා මේවා යොදවන්න පුළුවන්ද කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇවිල්ලා ඒකට මේවා චෙක් කරලා බලලා ඒකට සම්පූර්ණ ඇෂුරන්ස් එකක් දෙන්න ඕනේ මේක ඒ සටන් බිමේ යොදවන්න පුළුවන් කියලා. ඉතින් අපි මම හිතන විදිහට අපේ දක්ෂ ඉංජිනේරුවන් විසින් යුද හමුදායේ දක්ෂ ඉංජිනේරුවන් විසින් මේ ඒ ප්‍රමිතියට අනුව හදලා ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා බලලා පරීක්ෂා කරලා බලලා කිව්වා මෙම වාහන ඒ රාජකාරීන් සඳහා යොදවීමට හැකියාවක් තියෙනවා කියලා. ඒ ඇෂුරන්ස් එක දුන්නාට පස්සේ තමයි ශ්‍රී ලංකා යුද හමුදාව මේවා නිපදවන්න පටන් ගත්තේ ඒ මාලි රාජ්‍ය වෙත යවන්න. හොඳයි. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වේදිකාවට ගිහිල්ලා මේ වාහන ඉතාම සාර්ථකව පර්ෆෝම් කරොත් අපිට ලෝකයේ මේ හා සමාන වාහන නිෂ්පාදනය කරන රටවල් අතරේ අපිට මාකට් එකකට යන්න පුළුවන්කම තියෙනවා. අපිට අපනයනය කිරීමේ හැකියාව ලැබෙන එක්සත් ජාතීන් සංවිධානයට නෙමෙයි. වෙනත් රටකට සමහරලාට අපනයනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා හොයා බැලීමක් කරන්න බලාපොරොත්තු වෙනවද ඉස්සරහට? ඇත්ත වශයෙන්ම අපි කරන්න බලාපොරොත්තු වෙනවා මෙම රට අපි 30 වසරක් පැවති යුද්ධ කාලයේදී යුනිබෆල් රට හැටියට ශ්‍රී ලංකාවේ මේ යොදවගෙන පරිහරණය කරා. ඒ අවස්ථාවේදී අපි දක්ෂ ලෙස මේ වාහන වලින් ප්‍රයෝජනය ගත්තා. මේකේ තියෙන විශේෂත්වය තමයි මාලි රාජ්‍යයේ රාජකාරී කරනකොට අපිට සෑහෙන දුර ප්‍රමාණයක් යන්න වෙනවා. ලංකාව වගේ නෙමෙයි කිලෝමීටර් 600ක් 700ක් විතර ඒ කොන්වොයි එක අරගෙන යන්න ඕන. ඉතින් ඒකට සැප සම්පන්න විදියට තමයි මේක හදලා තින්නේ. තමුන් දකින්න ඇති. අතුලේ ගත්තාම සීට් ඒ යන ක්‍රූ එකට AC කරලා ඒ සියලුම දේවල් සපයලා තමයි මේ වාහනේ නිපදවලා තියෙන්නේ. දැනට මේ කන්සයින්මන්ට් එක වාහන කීයද? මෙතන අපි වාහන 9ක් අරිනවා. මාලි රාජ්‍යයට ඒකම රිකවරි වාහනයක් ඒකට අරිනවා. හරි. එතකොට තවත් ඉදිරියටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම් සඳහා මේ වගේ හෝ මීටත් වඩා වැඩි දියුණු කරපු වාහන සැපීමේ බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රී ලංකාවේ. ඇත්ත වශයෙන්ම අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. මාලි රාජ්‍යය කියන්නේ ඉතාමත් සටන් පවතින රාජ්‍යයක්. අපි දෙන ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ දක්ෂ නිර්භීත සොල්දාදුවන් එහි රාජකාරී කරන්නේ ඔවුන්ගේ පළපුරුද්දත් එක්ක. දැනට ඒ රටේ රාජකාරී කරන අනික් රටවල් වල කට්ටිය ඒ රටවල් වලින් ටෙක්ස්බුක් සෝල්ජර්ස් විතරයි. ඒගොල්ලන් ගොඩක් කට්ටිය ඒ රටේ රාජකාරී කරන්න මැලිකමක් දක්වලා තියෙනවා. දැනට අපි අවුරුදු 2ක් වැනි කාල සීමාවක් මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන් සංවිධානයට මේ රාජකාරී කරලා අපි දැනටත් නිලධාරියෙක් සහ සෙසු නිලයෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මීට මාස 2කට කලින් අපේ සොල්දාදුවෙක් බිම් බෝම්බයකට හසු වෙලා ඔහුගේ කකුල කපලා දැනට ප්‍රතිකාර ලැබීම තමයි මාලි රාජ්‍යයේ ඉන්නේ. මේ කොයිඩ් මේක නිසා අනතුර නිසා අපි ලංකාවට ගෙන්නව ගැනීම හැකියාවක් නැතුව ඉන්නේ. හොඳයි. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂයෙන් වර්තමාන හමුදාපතිතුමාගේ ඒ දූරදර්ශී නායකත්වයේ මෙහෙයවීම යටතේ
මේ වගේ තවත් දේශීය නිෂ්පාදන නැත්නම් මේක දේශීයකරණය කිරීම. දැනට එන්ජින් එක චැසි එක හැරෙන්න ඉතුරු සියල්ලම දේශීයකරණය කරලා තියෙන්නේ. තවත් දේශීයකරණය කරන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ශ්‍රී ලංකාවට අභිමානයක්. ඒ වගේම ජාතියට වඩාත් වටිනා විදේශී විනිමය උපයා ගැනීම හැකියාවකුත් ලැබෙනවා. අපි බොහෝ ස්තුතිවන්ත වෙනවා සංජය වනසිංහ මේ ජනරාලතුමාට ඔබතුමාට මේ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව. තව එක රහසක් තියෙනවා. මේ වාහන වලටත් වඩා විශාල දැන් මේ 4x4 වාහනයට 6x6 වාහනයකුත් නිෂ්පාදනය වෙමින් තියෙනවා කියලා ආරක්ෂක අංශ වලින් අපිට තොරතුරක් ලැබිලා තියෙනවා. අපිට අවසරය ලැබුණොත් ඉදිරි දවසක අපි මේ 6x6 වාහනයත් මේ වගේ අපනයනය කරන්න කලින් ඔබලාට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. බොහෝසෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් සියලු දෙනාට ඔබතුමාට ඇතුළුව අපිට මේ සම්බන්ධයෙන් කරුණු කතා කරන්න ඉඩ ලබා දුන්නා. බොහොම ස්තුතියි.